නමෝ බුද්දාය. සතියන්ත සිල් භාවනා වැඩසටහනේ සවස්වරුවේ ධර්ම සාකච්ඡාවත් එක්ක තමයි අපි සජීවීව ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේත් ලක්විරු ගුවන්විදුලිත් ඔස්සේත් ඔබ හා සමගින් අපි මෙලෙසින් එකතු වෙන්නේ. ඉතින් ඔබ දන්නවා ඔබටත් අවස්ථාව තිබෙනවා. ධර්ම සාකච්ඡාවට ඔබට තියෙන යම් ගැටලුකාරී තත්වයන් පිළිබඳව විග්‍රහ කරගන්න පින්වත් ස්වාමීන් වහන්සේගෙන් දැනගන්න මේ ප්‍රශ්න යොමු කරන්න 0112 548යි 400 0112 548යි 400 දුරකථන අංකයට කතා කරන්න. ඒ වගේම තමයි ශ්‍රද්ධා රූප වාහිනියේ Facebook පිටුවෙන් ශ්‍රද්ධා රූප වාහිනියේ Facebook පිටුවෙන් Facebook live එකට කමෙන්ට් එකක් විදිහට ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් පින්වත් ස්වාමින් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන්ම වැඩ හිඳිනවා ධර්ම සාකච්ඡාව වෙනුවෙන්. අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ අද දවසේ අපිට ධර්ම සාකච්ඡාවට ප්‍රවේශයක් ලබා ගන්න. ප්‍රශ්නයක් යොමු කළ තියෙනවා කෙනෙක් පින්වත් ස්වාමින් වහන්සේ මේ සිත කීකරු කරගන්නේ කොහොමද කියලා. අපේ ප්‍රශ්නයට පිළිතුරක් ලබා දෙමින් අද දවසේ ධර්ම සාකච්ඡාවට ප්‍රවේශ යමු සයන්ස් අවසරයි. එතම ලක්ෂණ අපි දැන් ශ්‍රවණය කළේ පඨම නාථ කරන සූත්‍රය. එහෙමයි සයන්ස්. ඒ දේශනාව තුළත් මේ කීකරුකම කියන එක අපේ ජීවිතයේ ආරක්ෂා කරන ආරක්ෂක නාථ කරන ධර්මයක් විදිහට වදාළේ. එහෙමයි සයන්ස්. කීකරු බව ඇති කරගන්න ඕනේ නුවණැති උතුමන්ගේ වචනයට. ඒ නුවණැති උතුමන්ගේ වචනේ ඇහෙනකොට ඒ වචනය තුළ තමන්ව දමනය කරගන්න තියෙන දක්ෂකමට තමයි කියන්නේ කීකරුකම කියලා. එහෙමයි සයන්ස්. නුවණැත්තා කොහොමද මේ අපිට දමනය වීම පිණිස අවවාදය කරන්නේ? මම දේශනාවෙත් ඒ ගාථාව කිව්වා නිධානයක් පෙන්වනවා වගේ කියනවා. එහෙමයි සයන්ස්. අපේ ජීවිතේ නොමග යන්න යනකොට ඔතන වැරදි අසවල් දේ තමයි හරි. ඔය වැරද්ද කරන්න එපා කියලා යම් කෙනෙක් පෙන්නනවාද? ඒ පෙන්නනකොට ඒ පෙන්නන වචනයට අපිට අහුම්කම් දෙන්න පුළුවන් නම් ඒ වචනය තුළ පිහිටලා ඉන්න පුළුවන් නම් ඒකට කියනවා කීකරුකම. මම තේරෙන්න හොඳ කාරණාවක් කියන්න. එහෙමයි සයන්ස්. අපගේ භාග්‍යතුන් වහන්සේ ওই කාලේ වැඩ ඉඳලා තියෙන ලක්ෂණ අංගුත්තරාප කියන ජනපදේ. අංගුත්තරාප ජනපදේ වැඩ ඉද්දී ඔය ඒ ජනපදේම ආරාම ඉඳලා තියෙනවා උදායි කියලා තෙරුන් වහන්සේ නමක්. ඔය උදායි භික්ෂුන් වහන්සේ බුදුරජාන් වහන්සේ ළඟට ඇවිල්ලා දවසක් කියනවා මෙන්න මෙහෙම කතාවක්. ස්වාමීනි ඉස්සර අපි උදෑසන කාලෙත් පිණ්ඩපාතේ වඩිනවා. දවල්ටත් පිණ්ඩපාතේ වඩිනවා. රැටත් පිණ්ඩපාතේ වඩිනවා. ඒ කියන්නේ බුද්ධ ශාසනයේ මුල් කාලේ. එහෙමයි සයන්ස්. උදේටත් පිණ්ඩපාතේ වඩිනවා. ඒ කියන්නේ උදේත් දානේ වළඳනවා. දවල් කාලෙත් දානේ වළඳනවා. දවසේ ඕන වෙලාවක දානේ වළඳලා තියෙනවා. එහෙමයි. පස්සේ බුදුරජාණන් වහන්සේ අවවාදයක් කරනවා. මහණෙනි දැන් දිවා විකාලේ අතහරින්න. දිවා විකාලේ කියලා කිව්වේ ලක්ෂණ හවස් කාලේ. එහෙමයි සයන්ස්. ඒක අතහරින්න කියලා. එතකොට දැන් ස්වාමීන් වහන්සේලාට ඔන්න මේ උදේ ඉඳලා දැන් අපි වර්තමාන විදිහට ගත්තොත් එහෙම 12 වෙනකන් වළඳන්න පුළුවන්. 12න් පස්සේ සාමාන්‍යයෙන් හවස 6 විතර වෙනකන් වළඳන්න බෑ. එහෙමයි. හැබැයි රැට පුළුවන්. එහෙමයි සයන්ස්. එතකොට ඇතැම් ස්වාමීන් වහන්සේලා ඔකට කීකරු වෙලා නැහැ. ඇතැම් ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ වචනේ පිළි අරගෙන නැහැ. හැබැයි උදේ ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනි මට බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රේමයක් තිබුණා. ආදරයක් තිබුණා. ගෞරවයක් තිබුණා. ඒ නිසා චුට්ටක් අකමැත්තෙන් වුණත් මොකද අකමැත්ත මේ උදේ දවල්ටි කියන දාන වේල දෙකෙන් දවල්ට කියනවා ටිකක් රහට ලැබෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේලා මේ වළඳන එකෙන් දවල් දානේ රහට ලැබෙනවා කියන ආසාව තියෙනවනේ. එහෙමයි සයන්ස්. ඒ නිසා ඉතින් අර දවල්ට වළඳන්න එපා කියලා කිව්වම ටිකක් හිතට ඒක දැනෙලා තියෙනවා. එහෙමයි. නමුත් බුදුරජාණන් වහන්සේ ගැන තියෙන ප්‍රේමය නිසා ගෞරවය නිසා බුදුරජාණන් වහන්සේගේ වචනට කීකරු වුණා. පස්සේ උන් එහෙම හිත හදාගෙන හිටිය කියමුකෝ. බුදුරජාණන් වහන්සේ ආයෙ ශික්ෂාවක් පෙනෙව ලක්ෂණ. දැන් මහණෙනි ඔබ රාත්‍රී කාලේ වළඳන එකත් නවත්තන්න ඕන. දැන් එතකොට මුල් දවස්වල දවස පුරාම ඕන වෙලාවක දානේ වළඳමින් හිටපු ස්වාමීන් වහන්සේලාට උදෑසන කාලයේ විතරක් දානේ වළඳන්න සිද්ධ වුණා. කියනවා උදායි ස්වාමීන් වහන්සේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ රාත්‍රී කාලයේ පිණ්ඩපාතේ වඩින්නත් එපා කියලා අපට කියනකොට හරි වේදනාවක් හිතේ හටගත්තා. හැබැයි ස්වාමීනි අපේ ළඟ තිබුණ බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රේමය බුදුරජාණන් වහන්සේ ගැන මේ ආදරය ගෞරවය ඒ නිසා ඒ වචනේ පිළිගත්තා. පස්සේ තමයි කියනවා වැටහෙන්න පටන් ගත්තේ මේ බුදුරජාණන් වහන්සේ
රාත්‍රී කාලේ ඊළඟට හවස් කාලේ පිණ්ඩපාතේ වඩින්න කියලා එපා කියලා කිව්වේ කොච්චර අර්ථයක් සලකගෙනද? ස්වාමීනි දැන් භික්ෂූන්ට ලෙඩ රෝග අඩුයි කියනවා. එහෙමයි සන්නස. ඊළඟට ස්වාමීනි රාත්‍රී කාලේ පිණ්ඩපාතේ වැඩපු භික්ෂූන් හරියට මේ කාන්තාවන්ගේ ගැටවලට අහුවෙලා සිවුරෙල්ලා ගියා කියනවා. දැන් මේ ප්‍රශ්නේ නැහැ කියනවා. කොටිම ස්වාමීනි මම මට වෙච්ච වැඩක් කියන්නම් කියලා මේ උදායි ස්වාමීන් වහන්සේ කියනවා. දවසක් ලක්ෂාන් මේ අමාවක දවසක පිණ්ඩපාතේ වැඩලා. එහෙමයි සන්නස. අමාවකට කට්ට කලවරයිනේ. එහෙමයි. පිණ්ඩපාතේ වඩිනකොට මේ ස්වාමීන් වහන්සේට ගේ ඉස්සරහා දොර පස්ස දොර අඳුනගන්න බැරුව පිළිකන්නෙන් තමයි ගේ පැත්තට ගිහින් තියෙන්නේ. එහෙමයි. කාන්තාවක් එළියේ වළං හොද හොද ඉඳලා. මේ කාන්තාව අර ස්වාමීන් වහන්සේ ලං වෙනකොටම ඒ ස්වාමීන් වහන්සේගේ ඡායාව යන්තමින් දැක්කා. දැක්කම ගමන් කාන්තාව බය වෙලා පිසාචයෙක් කියලා කෑ ගහලා තිනවා. එතකොට මේ උදායි තෙරුන් වහන්සේ කියනවා නෑ නෑ නැගණි මම පිසාචෙන් නෙවෙයි මම මේ පිණ්ඩපාතේ වැඩපු භික්ෂුව. එතකොට අර බයටපත් වෙච්ච කාන්තාව මේ උදායි ස්වාමීන් වහන්සේට ගරහලා තිනවා. ඈ භික්ෂුව ඔහෙගේ මෑණියෝ මැරුණද? පියානෝ මැරුණද? මේ බඩක් නිසා මේ කට්ට කලවරේ මෙහෙම ගෙවල් ගාන එනවද කියලා හොඳටම බැනුම් අහලා තිනවා. මේ රෑ පිණ්ඩපාතේ වඩින්න ගිහිල්ලා මේ කරදර ඔක්කොම. එහෙමයි සන්නස. හැබැයි ශාස්ත්‍රුන් වහන්සේ එය එපා කියද්දී අපි කීකරු වුණාද? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපිට දැන් තමයි තේරෙන්නේ කියනවා අපිට සැලසිච්චි යහපත. යම් කෙනෙකුට තියෙනවා නම් ලක්ෂණ හිතක් දැන් දෙමව්පියෝ අවවාද කරනවා දරුවන්ට ගුරුවරු අවවාද කරනවා. ඒ අවවාදයේ චුට්ටක් අපි අකමැති දෙයක් වෙන්න පුළුවන් මේ කියන්නේ. එහෙමයි සන්නස. ඔක කරන්න එපා කියනකොට ටිකක් අමාරුයි තමයි මේ වෙලාවේ. හැබැයි කෙනෙකුට තියෙනවා නම් මගේ යහපතටයි මේ කියන්නේ. මගේ දියුණුවක් දැකලායි කියන්නේ. මං නොදකින දෙයක් මේ වැඩිහිටියෝ දකිනවා. මං නොදකින දෙයක් මේ නුවණැත්තෝ දකිනවා. ඒ නිසා මං අකමැත්තෙන් වුණත් මේ නුවණැත්තන්ට කීකරු වෙනවා කියලා හිතන්න පුළුවන් නම් ආන්න කීකරුකම හටගනී. එහෙමයි සන්නස. මට ඉතින් මේ කාරණාව හැමෝටම වැදගත් වෙනවා පින්නත් සන්නසගේ පැහැදිලි කිරීම. ඉතින් අපි ඔබට මතක් කරනවා ඔබටත් පුළුවන් කතා කරන්න 0112 548යි 400 දුරකථන අංකයට මැදිරියට කතා කරලා ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. අපි මතක් කරනවා අද දවසේ මේ සතියන්ත සීල භාවනා වැඩසටහනේ සවස්වරේ ධර්ම සාකච්ඡාව ඔබ වෙත ගෙනෙන්න බැතිබර දායකත්වයන් එකතු කරන්නේ නුගේගොඩ පැපිලියාන මාවතේ පදිංචි පින්වත් ප්‍රේමා ජයසූරිය කුරුමෑණියන් සහ දරුද දෙනා විසින් තමයි දායකත්වයන් එකතු කරන්නේ. පින්වත් සයනස් මේ වෙලාව අපිත් එක්ක කොට්ටාවෙන් එකතු වෙනවා දුරකථනයෙන් පින්වත් මෑණියන් කෙනෙක් අපේ අවස්ථාව ලබා දෙනවා ඔබට. නමෝ බුද්ධාය තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. පින්වත් ස්වාමීන් වහන්සේ ප්‍රශ්න දෙකක් තියෙනවා ඉතිපත් කිරීමට. පළවෙනි එක ආයත ගෝචර වන අරමුණු ඒ අවස්ථාවේදී විදර්ශනා කරන විට කර්ම සකස් වීම කුමන ආකාරයකද සිදුවන්නේ? නැතිනම් සාංශ කර්ම සකස් වීම සිදුවන්නේ නැත යන්න කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. දෙවැනි ප්‍රශ්නය කර්මය ගැන සඳහන් වන සූත්‍ර දේශනා අඩංගු වන්නේ කුමන පොත් වහන්සේගේද යන්න කරුණාවෙන් පැහැදිලි කරලා දෙන්න. ත්‍රිවංශ සරණයි. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි. එතුමිය අහපු දෙවෙනි ප්‍රශ්නය කර්මය ගැන සඳහන් වෙන සූත්‍ර දේශනා. එහෙමයි සන්නස. ඉතින් මේක නම් ලක්ෂණ ගත්තොත් එහෙම එක පොත් වහන්සේ නමක කියලා අපිට කියන්න බෑ. එහෙමයි සන්නස. සූත්‍ර පිටකයේ පොත් වහන්සේලා ගණනාවක කර්මයේ සම්බන්ධයෙන් කියවෙන එහෙමයි. දේශනා අන්තර්ගත වෙනවා. ඉතින් අපේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ වෙනකොට උතුම් සූත්‍ර පිටකයට අයත් මූලික බුද්ධ දේශනා ඔක්කොම වගේ පරිවර්තනය කරලා තියෙන්නේ. ඉතින් පින්වතුන් පුළුවන් ඒ දහම් පොත් අරගෙන දහම් පොත් කියවලා මේ කර්මයේ සම්බන්ධයෙන් තියෙන දේශනා ගැන ඉගෙන ගන්න. ඔන්න දෙවෙනි ප්‍රශ්නෙට පිළිතුර ඒ තමයි. එහෙමයි සන්නස. ඊළඟට විමසුවා මේ ආයතන 6ට මේ ඒ කියන්නේ අභ්‍යන්තර ආයතන 6ට ගෝචර වෙන ආයතනත් එක්ක කටයුතු කරද්දී මේ කර්ම සකස් වීම ගැන. එහෙමයි. එතකොට අපිට ආධ්‍යාත්ම ආයතන කියලා කියනවා අපිට උපතින් ලැබෙන ආයතන. මේවා තමයි අපිට පරිහරණය කරන්න තියෙන්නේ. ඇස, කන, නාසය, දිව, කය, මනස. එහෙමයි සන්නස. මේවට ගෝචර වෙන ආයතන වලට අපි කියනවා බාහිර ආයතන. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු. එතකොට මේ ලක්ෂණ ආධ්‍යාත්මික ආයතනය කියලා කියන 6 අපි වෙනම තෝරගන්න ඕන. එහෙමයි සන්නස. බාහිර ආයතනේ බැහැර තියෙන්නේ.
ඔන්න අපි හිතමු අපිට ඇහින් කෙලෙස් උපදින රූපයක් පේනවා. එතකොට ඇහැ කියන්නේ ආධ්‍යාත්මික ආයතනේ රූප බාහිර තියෙන්නේ. එහෙමයි සන්නස. හැබැයි මේ කෙලෙස් උපදින රූපේ දකිනකොට නුවණ නැත්තම්, සිහිය නැත්තම්, වීරිය නැත්තම් අපි හිතමු ඔන්න පුරුෂයෙක් දැක්ක කියලා ස්ත්‍රී රූපය. එයාගේ හිත තුල රාගය බැස ගන්නවා. එහෙමයි සන්නස. ඊට පස්සේ චේතනා පහල කර රාග හිතුවිලි හිතනකොට ඔන්න කර්ම සකස් වෙන්න පටන් ගන්නවා. හැබැයි නුවණැති භික්ෂුවක් ඔන්න කාන්තා රූපයක් දැක්ක ගමන් රාග හිතුවිල්ල හටගන්න එනකොටම ඒ භික්ෂුව සිහිය නුවණ වීරිය කියන තුන පාවිච්චි කරලා ඒක බැහැර කරලා දානවා නම් ඒ භික්ෂුව තුල දුක පිනිස කර්ම සකස් වෙන්නේ. කර්ම ස්වභාවය සකස් වෙනවා. ඒක ධර්ම මාර්ගයේ දියුණුව පිණිස හේතු වෙන එකයි. ඒක නිවන පිණිස හේතු වෙන එකයි. ඉතින් මම මේකට කියන්නේ මේකට තමයි ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ. හරි ලස්සන සිදුවීමක් ওই බුද්ධ කාලේ ගාථාවක් මම මේක ගාථාවකින් ඔබට තෝරන්නේ. මාළුන්ගේ පුත්ත කියලා තෙරුන් වහන්සේ නමක් තමයි මේ ගාථාව කියන්නේ. මේ බලන්න කර්ම සකස් වෙන විදිහ. උන්වහන්සේ ගාථාවෙන් දේශනා කරනවා. මම මේකේ ගාථා ගොඩාක් තියෙනවා. එක ගාථාවක් ඔබට තෝරන්නේ. රූපං දිස්වා සති මුට්ඨා. සිහිය මුලා කරගෙන රූප දැක්කොත් පිය නිමිත්තං මනසිකරෝති. ඒ රූපේ තියෙන ප්‍රිය නිමිති මනසිකාර වෙනවා. සාරත්ථ චිත්තෝ වේදේති. ඊට පස්සේ ඒ රූපේ විඳින්න ඇලුණු හිතින් තංච අජ්ජෝසාය තිට්ඨති. එතකොට ඒ රූපේ හිත ඇතුලේ බැස ගන්නවා. තස්ස වඩ්ඩන්ති වේදනා අනේකා රූප සම්භවා. ඊට පස්සේ රූපේ මුල් කරගෙන නොයෙකුත් කෙලෙස් සහිත අකුසල් විඳින්න සිද්ධ වෙනවා. එහෙමයි සන්නස. එසේ දුක් වේදනා විඳිනකොට ඒකේ හරි ලස්සනට කියනවා ඒවං ආචිනතෝ දුක්ඛං. ඔය විදිහට දුකට අයත් අකුසල් රැස් කරනකොට ආරා නිබ්බාණං උච්චති. නිවනින් ගොඩාක් ඈතට ගියා කියලා කියනවා. එතකොට එයාගේ කර්ම සකස් වීම ධර්ම මාර්ගයට උපකාර වෙන්නේ නැහැ. එහෙමයි සන්නස. හේතුව මොකෝ ලක්ෂණ? සිහිය තිබ්බේ නැහැ, නුවණ තිබ්බේ නැහැ, වීරිය තිබ්බේ නැහැ. ඒ නිසා අපි ජීවත් වෙනකොට අපි විශේෂයෙන් ශ්‍රාවකයෝ විදිහට ධර්මයේ හැසිරෙනකොට අපේ ජීවිතය තුළ උපදව ගන්න ඕන මූලික කාරණා තුනක් සිහිය, නුවණ, වීරිය. සිහියෙන් නුවණින් වීරියෙන් නම් ඔබ වාසය කරන්නේ මේ ඇහෙන් රූප දකිනකොට අකුසල් හිතුවිලි හට ගනිවිත ඒක නවත්තන්න බෑනේ. අපි S2 අපිට ලැබිලා තියෙන හින්දා රූප පේන එක අපිට වළක්වන්න බෑ. එහෙමයි සන්නස. හැබැයි අපි බලන්න ඕන රූපේ බලන්නත් නොබැලිය යුතු රූපේ ඉදිරි ඇස් පියා ගන්නත් අපිට පුළුවන්කම තියෙනවා. එහෙමයි. ඔය වගේමයි හිතට එන්න පුළුවන් රාග හිතුවිලි. හිතට එන්න පුළුවන් තරහ. හිතට එන්න පුළුවන් ඉරිසියාව. හිතට එන්න පුළුවන් ගුණමකෝ අදහස්. ඒ අදහස ගන්නවද නැද්ද කියලා කියන එක තමන් ගාව තියෙන එක. එහෙමයි. ඒක හිතට එනකොටම මේක අකුසලයක්. මේක නරක එකක්. මේක මාත්‍ර විපත පිණිස පවතින එකක් කියලා යාට දකින්න පුළුවන් නම් එතනින් එහාට දුක් සහිත කර්ම සකස් වෙන්නේ. ඒ නිසා සිහියෙන් නුවණින් වීරියෙන් යුක්තව වාසය කරන්න. එහෙමයි සන්නස. ඉතින් ඔබටත් පුළුවන්කම තිබෙනවා ධර්ම සාකච්ඡාවට ඔබේ හිතේ යම්කිසි තැනක ගැටලුවක් තියෙනවා නම් ධර්මයේ ජීවිතයට එකතු කරගනිද්දී කලපගනිද්දී ඔබ ධර්මයත් එක්ක කටයුතු කරන කෙනෙක් විදිහට ඔබේ ප්‍රශ්න අපිට ඉදිරිපත් කරන්න පුළුවන් ධර්ම සාකච්ඡාවට. ඉතින් අපේ දුරකථන අංකය ඔබට මතක් කරනවා 0112 548යි 400 0112 548යි 400 දුරකථන අංකයට එමතුමක් ලබාගෙන මෙදිරියත් එක්ක සජීවීව ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. අපිත් එක්ක මේ වෙලාවේ එකතු වෙන දුරකථනයෙන් ශ්‍රයානි මහත්මිය ඔබට අවස්ථාව ප්‍රශ්න ඉදිරිපත් කරන්න. නම බුද්ධයි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. නම බුද්ධයි ස්වාමීන් වහන්සේ. මම දැනට මේ ස්වයංරැකියාවක් විදිහට මේ පහන් tira අඹරනවා. ගෙදරින්ද මේ එතකොට මම අර ගොඩාක් විදිහට තමයි පහන් tira වෙලා. ඒකකොට පහන් tira හදනකොට මගේ අතින් මේ වැල දිගට අඹරන හින්දා බිම ගෑවෙනවා. මම බිම තියලා තමයි ඒවා කපන්නේ. ඔව්. එතකොට මට පවක් සිද්ධ වෙනවද කියලා දැනගන්න ඕනේ. තව ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. මගේ මහත්තයා මේ මාත්‍රාවිය වලට මත් වතුර වලට ගිහිලා ඉන්නවා. එයා සාමාන්‍ය සතියකට සැරයක් වගේ මත් වතුර පාවිච්චි කරනවා. මට ලොකු දියණියක් ඉන්නවා. ඒ දේවල් කරන මේ අවුරුද්දේ. ඉතින් මට පව සිද්ධ වෙනින්ද ගොඩක් වෙලාවට මම බයින්ද යන්නේ. ඒත් මම ඉඳලා ඉස්සර බැරිසන බයිනවා. මොකද එයා මම සාධන නොකර හිටියොත් එයා මේ මත් වතුර බොනවා වැඩි.
ඒකින්ද මම බැනලා තමයි ආවේ. ඒකෙන් කියන්නේ తాවකාලිකව හරියට නතර කරගන්න. ඒකට මේ මොකක් හරි මට විසඳුමක් එකක් මේක තියනවාද කියලා දැනගන්න ඕනේ. පහන්තිර ඇවරීමේ කටයුත්තක් කරනවා කිව්ව ස්වයං රැකියාවක් විදිහට. එතකොට ඒකෙදි අපිට කියන්න තියෙන්නේ අර අගෞරවයක් මුල් කරගෙන නෙමෙයි ඒ කටයුත්ත කරන්නේ. දැන් ඒක දිගින් දිගට මේ දිගට මේක අඹරනකොට බිම ගෑවෙන එකක් වෙනවා කියලා. ඉතින් හිතට නිතර කුකුස් උපදිනවා නම් වඩාත් හොඳයි බිමට මොකක් හරි යමක් එලලා ඒ කටයුත්ත ආරම්භ කරන එකනේ. එහෙමයි. එතකොට මේ බිම පතිත වුණත් දැන් අපි සාමාන්‍යයෙන් ඔය සුදුසු විදිහට වටපිටාව හදාගත්තා නම් තමන්ට සුදුසු පටපිටාව මුලින්ම හදාගෙන කටයුත්ත පටන් ගත්තා නම් හිතට කිසිම කුකුසක් මේ එන්නේ නැති වෙයි. මේ පව් සිද්ධ වෙනවාද කියලා ඇහුවා. ඉතින් මේ වගේදී තේරුම් ගන්න පිංගතුනේ චේතනාව මුල් වෙලා පවක් සිද්ධ වෙන්නේ. එහෙමයි. දැන් සමහර අය මේ අපෙන් අහලා තියෙනවා මේ අර බුදුරජාණන් වහන්සේ පහන තියෙනකොට පහනේ පැත්ත මාරු වුණොත් පව් සිද්ධ වෙනවද කියලා. ඒ කියන්නේ පහන හරවන පැත්තක් තියෙනවනේ. එතකොට බලන්න එහෙම එකක හිටපුවම අනිසි බයක්. අපි භාග්‍යතුන් වහන්සේ උදෙසා පහන දැල්වන්නේ ශ්‍රද්ධාවෙන්. බුදුරජාණන් වහන්සේට පහනක් පිදීමෙන් අපට බොහෝ පින් සිද්ධ වෙනවා කියලා. ඒ ශ්‍රද්ධාව මුල් කරන්. එහෙමයි. එතකොට කෙනෙක් පහන පත්තු කරන්න ගිහිල්ලා පැත්ත මාරුණාද කියලා එයාට සැකයක් උපදිලා කනගාටුවක් උපන්නොත් අපරාධනේ අර පින. ඒ නිසා හොඳට තේරුම් ගන්න මේ අපෙන් පවක් රැස් වෙන්නේ අපි චේතනාව පහළ කරලා යමක් කරනවා නම්. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළා යාදිසං වපති බීජං යාදිසං හරතේ පලං. කල්යාණකාරී කල්යාණං පාපකාරීච පාපකං. චේතනාව පහළ කරලා පවිටු දෙයක් කළොත් පවිටු විපාකයක්මයි ලැබෙන්නේ. ඒක හරියට මේ ඔන්න කොහොඹ ඇටයක් හිටවලා ඒ කොහොඹ ඇටෙන් අපිට බලාපොරොත්තු වෙන්න තියෙන්නේ කොහොඹ ගහක්මයි. ආයි ප්‍රණීත දෙයක් ලැබෙන්නේ නැහැ. එහෙමයි සන්නස. ඒ කරේ පවිටු දෙයක්නේ. ඔය වගේමයි චේතනාව පහළ කරලා අපි යහපත් දෙයක් කළොත් අපිට ලැබෙන්නේ යහපත් වූ කල්යාණ විපාකයක්. එහෙමයි. ඒ නිසා පිනපව කියන එක හොඳට තෝර බේර ගන්න ඕන. ඒකට ඉතින් වෙන කළ යුතු දෙයක් නැහැ. කළ යුත්තේ හොඳ විශ්වාසයෙන් බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ භාෂිතය ඉගෙන ගන්න එක. දෙවෙනි ප්‍රශ්නේ විදිහට විමසුවා ස්වාමියාගේ මත්පැන් මන්ත්‍රව්‍ය පානය ගැන. ඉතින් අවවාද කරන්න සිද්ධ වෙනවලු. මේ අවවාදය කියන එක බොහෝ දෙනෙක් වරද්දාගෙන ඉන්න එකක්. ඔය මේ සමහරු හිතනවානේ ලක්ෂාන් මේ තව කෙනෙකුට අවවාද කරන්න තරහ ගත්තාම ඒක අපට හොඳ නෑ. ඒ වගේ ආකල්ප. එහෙමයි සන්නස. ඇත්තටම තමන්ගේ ස්වාමී පුරුෂයාට ඒ ස්වාමී පුරුෂයා නොමග යනවා දකිනකොට බෙරිදක් අවවාද කරන්නේ ගැටුණ හිතකට වඩා අනුකම්පාව ආදරය කරුණාව මුල් කරන්. එහෙමයි. බේරගන්න අදහසින් තමනුත් තමන්ගේ දරුවනුත් ස්වාමි පුරුෂයාත්. ඒ නිසා අනුකම්පාව මුල් කරගෙන අවවාද කිරීම, අනුශාසනා කිරීම, වරදින් වළක්වා ගන්න මහන්සි ගැනීම ඊටාම උතුම් දෙයක්. ඒකට තමන්ට ශක්තියක් තියෙනවා නම් උත්සාහවත් වෙන්න. නමුත් අපි අවවාදයක් අනුශාසනාවක් කරන්න ඕන ගොඩාක් අපේක්ෂාවත් හැරලා. අපි අවවාද අනුශාසනාව කරන එක වෙනම දෙයක්. ඒක අනිත් කෙනා ගන්නවාද නැද්ද කියන එක තව එකක් නේ ලක්ෂණ. එහෙමයි සන්නස. අපේක්ෂාවකින් යුක්තව බලවත් අපේක්ෂාවකින් යුක්තව අවවාද අනුශාසනා කරන්න ගිහිල්ලා ඒ අදාළ පුද්ගලයා ඒක ගත්තේ නැත්නම් අපිමයි අපහසුතාවයට පත් වෙන්නේ. ඉතින් අපිට හැමෝම හදන්න පුළුවන් කමක් නැහැ මේකේ. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැලපෙන්නේ වීරියවන්තයෙකුට, ප්‍රඥාවන්තයෙකුට, හොඳ සිහිය තියෙන කෙනෙකුට. ඒකට පිනක් ඕන. එහෙමයි සන්නස. ඉතින් මත්ද්‍රව්‍ය මත්පැන් පාවිච්චි වගේ එකකදී ඒක මේ ලංකා භූමියට අභාග්‍යයක්. එහෙමයි. අපේ ලංකා භූමිය අද මිනිස්සු විදිහට අපි ජීවත් වෙන අපි අපේ ශාස්ත්‍රඥ වහන්සේට ණය ගැති ලක්ෂණ. එහෙමයි. බුදුරජාණන් වහන්සේට. ඒ හේතුව මොකෝ? බුදුරජාණන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයට පත් වෙලා 9 වෙනි මාසේ මේ ලංකා ධරණී තලයට වැඩම කරනකොට මේ ලංකාවේ මිනිස් පුලුටක් නැහැ. එහෙමයි. රුදුරු අමනුෂ්‍යෝ මේ ලංකාවේ අරගෙන හිටියේ. බුදුරජාණන් වහන්සේ තමයි යර්ති බලයෙන් ඒ යකුන්ව දමනය කළේ. ඊට පස්සේ මේ යකුන්ට තිබ්බ තැන නැතුව ගිහිල්ලා මේ මනුස්ස ලෝකේ දෙවිවරු ඊළඟට දිව්‍ය නාගයෝ වාසය කරන්න පටන් ගෙන තියෙනවා. බුදුරජාණන් වහන්සේ
9වෙනි මාසේ ලංකාදරණී තලයට වැඩම කරපු ගමන් ඔය මහියංගනේ සෑයකුත් හැදුණා ලක්ෂණ. එහෙමයි සන්නස. අපේ සුමන සමන් දෙවියෝ බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතු නිදන් කරලා නීල වර්ණ සුන්දර සෑයක් කළා කියනවා මුලින්ම මේ මහියංගනේ. එහෙමයි. ඒතර බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉද්දීත් මහියංගනේ සෑයක් තිබුණා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ තුන් වතාවක් ලංකා භූමියට වැඩම කරලා මේ ලංකා භූමියේ මනුස්ස වාසයට සහ සද්ධර්මයේ පවතින හේතු වෙන පරිසරය හැදුවා. බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාන දවසේ තමයි ලංකා භූමියේ මනුස්ස වාසයේ පිණිස විජය රජු ඇතුළු පිරිස පැමිණෙන්නේ. එහෙමයි සන්නස. එතකොට අද භාග්‍යතුන් වහන්සේ මේ පරිසරය හදලා තිබ්බේ නැත්නම් මිනිස්සුෙකුට ඇවිල්ලා මේක ඉන්න බෑ රුදුරු අමනුෂ්‍යයෝ ඉඳලා තියෙන්නේ. එහෙමයි. අද නානා මතිමතාන්තරවල පිරිස ඉන්න පුළුවන්. එක එක ආගම් අදහන, එක එක දර්ශන, ඊළඟට සමහරු භෞතිකවාදීන් නොඑක අය ඉන්න පුළුවන්. හැබැයි මේ ලංකා භූමියේ පය ගහලා ඉන්නවා නම් අපගේ ශාස්ත්‍රුන් වහන්සේට ණයයි. අවාසනාව කියලා කියන්නේ පස්සේ කාලේ සුද්දන්ගේ මත, පෘතුගීසීන්ගේ මත, ලන්දේසීන්ගේ මත, උන්ගේ පිළිවෙලවල්, උන් කාපු බීපුවා මේ ඔක්කොම අපි අරගත්තා. රහමෙර කියන එක මද්ද්‍රව්‍ය මත්පැන් කටේ නොතියා හිටපු ජාතිය. දැන් මට මතකයි මේ මෑතක අපි මේ කොරෝනා ප්‍රශ්නේ එන්න කලින් අපි ධර්ම දේශනාවකට වඩිනවා ලක්ෂණ. එහෙමයි සන්නස. යද්දි පාරේ හොඳටම ට්‍රැෆික් එක. එහෙමයි. පැය ගාණක් හිර වෙලා මට මතක විදිහට ධර්ම දේශනාවට විනාඩි 45ක විතර පරක් වුණා. හිර වෙලා අපි දැන් මේ හිර වෙන්න හේතුව මොකක්ද කියලා පේන සීමාවට යනකොටයි දැක්කේ. ඒ ධර්ම දේශනාවට පස්සේ දවස් 3ක් එක දිගට නිවාඩු. රාජ්‍ය නිවාඩු පාර වහනවා. බාර් වහන හින්දා පාර හිර කරගෙන මීටර් ගාණක් පොලිම මේ බාර් එකට හරියට බැනිහමක් නැහැ ඇඟේ. ඉරිච්චි සරන් ඇඳගත්ත. මේ ඉරිච්චි කමිස ඇඳගත්ත. ඒ කියන්නේ මේ සල්ලි තියෙන මිනිස්සු නෙමෙයි. එහෙමයි. හරියට ඇඳුමක් ඇඳ ගන්න නැති මිනිස්සු බෝතලේ ගන්න පොලිමේ ඉන්නවා. හරිම ලැජ්ජා සහගතයි. අභාග්‍යයක් මේ මත්පැන් මත්ද්‍රව්‍ය වලට අපේ ජාතිය යොමෙලා ඉන්න එක. ඒ නිසා මේ කියන අවවාදයන්වත් අහලා ওই මත්පැන් මත්ද්‍රව්‍ය කියන නීච පානෙන් වෙන් වෙන්න මහන්සි ගන්න. ඉතින් ඒක අමතර කාරණාවක් විදිහට මම ඔබට සිහිපත් කළේ. ඉතින් අපි මේ ඔබටත් මතක් කරන ඔබටත් පුළුවන්කම තියෙන ප්‍රශ්න ඉදිරිපත් කරන්න 011548 දුරකථන අංකයෙන් වගේම ශ්‍රෝතා රූප වාහිනී Facebook පිටුව ඔස්සේත් ඔබට පුළුවන් Facebook live එකට ප්‍රශ්නයක් විදිහට කමෙන්ට් එකක් විදිහට අපි ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඉතින් අපි මේ වෙලාවේ අවස්ථාව ලබා දෙනවා හෝමාගමෙන් සමීර අපිත් එක්ක සජීවීව එකතු වෙනවා දුරකථනයෙන්. සමීර ඔබට අවස්ථාව ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ගලිතකල් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි කතා කරන්න. ගාගතන ස්වාමීන් වහන්සේ මගේ ඇඟට බද්ධ කරලා තිබ්බේ සාමාන්‍ය ගානට පෙරුණා. ඊට පස්සේ හොඳට පෙනිච්ච ඇහැ පොඩ්ඩක් ඒක නැවත කළාම පේන්නේ නැතුව ගියා. දැන් මම ඒකට පසුතැවිලි වෙන්නේ මට වහන්සේගේ පිටපතනවා මට මේ නැති දින්න මේ ඇහැ දෙන්නේ නැති එකෙන් කොහොමද මනස හදාගන්නේ. හොඳයි තෙරුවන් සරණයි ඔබට. බුදුරජාණන් වහන්සේ ඔය උදෙසාමයි අපට ධර්ම දේශනා කළේ. එහෙමයි සන්නස. මේ ජීවිතය තුළ බුදුරජාණන් වහන්සේ බෝසත් අවදියේ වාසය කළේ අපේ ජීවිත වගේ නෙමෙයි ලක්ෂණ. උන්වහන්සේ සුද්ධෝදන රජුරුවන්ගේ රාජ්‍ය හිමි රාජකීය පුත්‍රයා. එහෙමයි. රම්ම්‍ය සුරම්‍ය සුබ කියන රමණීය මාලිගාවල සුකුමාල ජීවිතයක් ගත කරනකොට උන්වහන්සේ ජීවිතය ඇත්ත දැක්කා. ජීවිතය ඇත්ත කියලා කියන්නේ මොකද්ද? මේ තරුණකම වයසට යෑමෙන් අවසන් වෙනවා. මේ නිරෝගී බව ලෙඩ රෝග වලින් අවසන් වෙලා යනවා. මේ අපි සැපයි කියලා හිතාගෙන ගත කරන ජීවිතේ මරණයෙන් අවසන් වෙලා යනවා. මේ සත්‍ය දකිනකොට උන්වහන්සේ රාජකීය ශ්‍රී සම්පatti සියල්ල අතහැරලා අපට තව ටික දිනකින් මේ පින්බර පොහොය උදා වෙනවා. ඇසලපුන් පොහෝ දිනේ මහා විනිශ්ක්‍රමණය කොට වදාලා. එහෙමයි සන්නස. ඒ ජීවිතයේ ඇත්ත දැකපු උත්තමයා නිසා තමයි අදටත් අපට මේ ඇත්ත කියා දෙන ධර්මයේ මුණ ගැහිලා තියෙන්නේ. එහෙමයි. ඒ නිසා හොඳට තේරුම් ගන්න. මේ කියපු කාරණේ අපි හැම දිනාට ප්‍රයෝජනයි. අපි මේ S2 තියෙන කාලේ අපිට S2 පේන කාලේ හිතෙන්නේ නැහැ මේ S2 අස්තිරයි. එහෙමයි සන්නස. මේක අහිමි වෙන්න පුළුවන් කියලා. එහෙමයි. නමුත් මේ ලක්ෂණ
අපි එක එක්කෙනා අරගෙන ආපු ස්වභාවයට තමයි මේ සියල්ල සිද්ධ වෙන්නේ. අපේ ජීවිතයේ අපින් කෙරිච්චි කර්ම වලට අනුරූපව දැන් අපි හිතමු ඔන්න හැමෝටම මේ ඇස කන නාසය දිවකය මනස එකම විදිහට ලැබෙන්නේ නැහැ නේ. එහෙමයි ස්වාමීනි. ඇතැමුන්ට උපතින්ම සමහර වෙලාවට ඇස් දෙක නොපෙනෙන අය ඉන්නවා. එහෙමයි. උපතින්ම කන් ඇහෙන්නේ. එක්ක උපතින්ම ජීවිත කාලෙම ප්‍රතිකාර කරන්න ලෙඩක් ඇඟේ. එතකොට අපි හොඳට තේරුම් ගන්න ඕන මේ ජීවිත කතාව තුළ තියෙන මේ ස්වභාවය. ඒ ස්වභාවය නොතේරෙන කෙනා කම්පා වෙනවා හැරෙන්න. සලිත වෙනවා හැරෙන්න එයාට කරන්න දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේගෙන් දවසක් සුභ මානවකයා භාග්‍යතුන් වහන්සේගෙන් ඇවිල්ලා අහනවා හරි හොඳට ජීවිතය ගැන හිතපු කෙනෙක්. එයා අහනවා ස්වාමීනි මම මේ ලෝකේ දකිනවා උස් පහත් ભેදයක්. ස්වාමීනි ඇත්තම ලස්සනයි. ඇතැම්මු හරි කැතයි. ඇතැම්මුන්ට ස්වාමීනි හොඳ නිරෝගී ශරීර තියෙනවා. ඇතැම්මු ලෙඩ ගොඩවල්. ඇතැම්මු ස්වාමීනි හරි ධනවත්. ඇතැම්මුන්ට සල්ලි භාගේ නැහැ. හරිම දුප්පත්. බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. ඇතැම්මුන්ට ස්වාමීනි යම් කාරණාවක් කිව්වහම කියපු ගමන් තේරෙනවා. ඇතැම්මුන්ට ඒක යලි යලිත් තේරුවත් ඒක තෝර බේර ගන්න බෑ ඥානෙ නෑ. එහෙමයි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ අහනවා ස්වාමීනි ඇයි මේ වෙනසක්? ලස්සන කැත, ධන නිර්ධන, උගත් නූගත් ඇයි මෙහෙම වෙනසක්? එතකොට බලන්න මේ ප්‍රශ්නේනේ. හොඳට ලෝකෙ දිහා බැලුවා. බුදුරජාණන් වහන්සේ මේ සුභ මානවකට ඒ විවෘතව ජීවිතය දිහා බලපුවා. අද අපි දකිනවා ලෝකේ එහෙම විවෘතව දකින්න දක්ෂයෝ හරි අඩුයි. එහෙමයි. දැන් ලෝකයේ නිර්මාපක කෙනෙකුට අහුවෙලා ඉන්න අය ලෝකයේ ගැන විවෘතව දකින්න දක්ෂයි නෙමෙයි. අපි හිතමු ලෝකේ නිර්මාණය කරපු දෙවියෙක් හෝ බල සම්පන්න කෙනෙක් ඉන්නවා කියලා. ඒ දෙවියා හෝ බල සම්පන්න කෙනා තරම් රුදුරු කෙනෙක් තව නැහැ නේ ලක්ෂණ. ඇයි ඇතැම්මුන්ට කැන්සර් දීලා. ඊළඟට ඇතැම්මුන්ට මේ නොයි බලවත් ලෙඩ රෝග දීලා. ඇවිද ගන්න බෑ සමහර වෙලාවට. ඇතැම්මුන්ට ඇවිද ගන්න බෑ. මට මතකයි මේ මෑතක අපි දැක්ක අර මිටි ශරීරයක් ඇතුව ඉපදිලා අර අපි කියන අර විරූපී මිටි බව. එහෙමයි. එහෙම ඉපදිලා ඒ දරුවාට ඉස්කෝලේදී නම් වහනම් කියනවා. මේ දරුවා දෙමව්පියන්ට අඬා කියනවා මට සියදිවි හානි කරගන්න ඕන, මට මැරෙන්න ඕන, මට මේ වහගෙන ජීවත් වෙන්න බෑ. එහෙමයි ස්වාමීනි. එතකොට ඇයි මෙහෙම ભેදයක්? යම් කිසි කෙනෙක් මේ ලෝකය මේ මෙව්වා නම් ඒ මව් පුද්ගලයාට ශාප කරන්න ඕනනේ. මෙහෙම එකක් මෙව්වට. එහෙමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සුභ මානවකට කම්මස්සකා මානව සත්තා. මානවකය මේ ලෝකේ සත්වයා තමන්ගේ දේ කරගෙන ඉන්නේ කර්මය. කම්මදායාදා දෑවැද්ද කර්මය. කම්ම යෝනි උපදින තැන තීරණය කරන්නේ කර්මය. කම්ම බන්දු ඥාතියා කර්මය, පිළිසරණ කර්මය. තමන් හොදක් කළොත් හොඳ තියෙයි. නරකක් කළොත් නරක තියෙයි කිව්වා. ඒ නිසා මේ ජීවිතේ දැන් තේරුම් ගන්න අපි වයෝවෘද්ධ වෙනකොට ඊළඟට අපේ මේ ඉන්ද්‍රියන් අඩපණ වෙලා යනකොට මේක තමයි ජීවිතේ හැටි. බුදුරජාණන් වහන්සේ මෙහෙම ජීවිතයක් තියෙන නිසා තමයි අපට ධර්මයේ දේශනා කළේ. මං තව තවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගන්න ඕන. මේ දැන් එයාගේ ඇස් තව දුර්වල වෙනවා කියනවනේ. එහෙමයි ස්වාමීනි. මං කරන අවවාදය තමයි ඇස් දෙක තවත් දුර්වල වෙන්න පෙර ඔය ඇස් දෙකෙන් ලාමක වූ දේවල් බල ඉන්නේ නැතුව ඉක්මනට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්න. මොකද ඔය ඇහැ තව ටික කාලයක් යනකොට දැන් බලන්න මගේ ඇස් ටික පවා මේ වෙද්දි මේ වයස වෙනකොටම අපිට කන්නාඩි දාන්න වෙලා. හැමෝටම මෙහෙම නැහැ. මට මතකයි එක අවස්ථාවක මට මුණ ගැහුණා මේ වැඩිහිටි නිවාසයක අම්මා කෙනෙක්. ඒ අම්මට අවුරුදු 80ක්. අවුරුදු 80 ෙදිත් ඒ අම්මා කන්නාඩි දෙකක් නැතුව බණපොත් කියවනවා. එතකොට ඒ අම්මගේ ඇස් දෙක හොඳයි. එහෙමයි ස්වාමීනි. ඒක එක්කෙනා ලැබපු විදිහ. කම්පා වෙන්න එපා. කඩාගෙන වැටෙන්න එපා ජීවිතේ. හොඳට හයියක් ඇති කරගන්න අපිට ඇත්ත කියා දීපු ශාස්ත්‍රඥ වහන්සේ නමක් ඉන්නවා. ඒ බුදුරජාණන් වහන්සේ වදාළ සත්‍ය සිහි කරමින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැසිරෙන්න. මොකක් හෝ කර්මයක් නිසා තමයි මේ ජීවිතේ මෙහෙම විඳවන්නේ. ඒ නිසා මේ ජීවිතය අවසන් වෙන්න පෙර හොඳට සිත කය වචනයෙන් පින් කරගන්න. සිත කය වචනයෙන් යහපත කරගන්න. විශේෂයෙන් බුද්ධ දේශනාවේ තියෙනවා මේ ඇස් ලැබෙන්න හේතු වෙන පින්කමක් කියනවා පහන් පූජාව. එහෙමයි ස්වාමීනි. ඒ නිසා ශාස්ත්‍රඥ වහන්සේ උදෙසා පහන් පූජාවන් කරමින් හොඳට පින් රැස් කරගන්න.
ඒත් එක්කම පින්නත් සංසේ ඊයේ දවසේ ප්‍රශ්නයක් යොමු වෙලා තිබුණා මේ ඇස් දන් දීම ඒ වගේම මේ ශරීර කොටස් දන් දීම වගේ කාරණාවන් වල මොන වගේ විපාකද ලැබෙන්නේ කියලා ස්වාමීන් වහන්සේ මට දැන් ඒකත් මේ වෙලාවේ කිව්වොත් වටනවා කියලා. ඒකට මේ ලක්ෂණ මේ විශේෂ විපාකයක් ගැන සඳහන් වෙන තැනක් අපිට දහම් පොතේ එහෙම හම්බෙලා නැහැ. නමුත් ඇස් දන් දීම, ලේ දන් දීම, ශරීර කොටස් දන් දීම කියලා කියන්නේ මහා පුරුෂයන්ගේ කාරණා. එහෙමයි. යම් කෙනෙකුට එහෙම හිතක් උපදිනවා නම් දැන් අපේ මහ බෝසතාණන් වහන්සේ ගැන තියෙනවනේ බෝසතාණන් වහන්සේ දාන පාරමී පුරද්දී මට ජීවිතේ මතක නැහැ. එක රජෙක් වෙලා උපදිනවා. එහෙමයි. ওই රජුරෝ නගරේ දොරටු 4 දිනපතා දානෙ දීලා තියෙනවා අඛණ්ඩව. එහෙමයි සන. හැබැයි සතුටක් නැහැ කියනවා. ඒ සතුට නැහැ කියලා කියන්නේ දානෙන් සතුට නොවෙනව නෙවෙයි. එතුමාට හිතෙනවා අනේ මම මේ බාහිර දේවල් නේ දන් දෙන්නේ. කවුරුත් මගෙන් ඉල්ලන්නේ නෑනේ අභ්‍යන්තර දෙයක්. මට ඔබේ ඇස් දෙක දෙනවාද? මට ඔබේ හදවත දෙනවාද? මට ඔබේ ශාරීරික කොටසක් දෙනවාද කියලා කවුරුත් ඉල්ලන්නේ නෑනේ කියලා. ඒ බෝසතාණන් වහන්සේගේ මේ චේතනාව සත්‍යයක්ද කියලා පරීක්ෂා කරන්නට සග්දෙවිඳු ආවා කියනවා ඇස් නැති කෙනෙක් විදිහට. ඇවිල්ලා ඉල්ලනවා ස්වාමීනි මට වෙන මොකුත් නෙවෙයි ඕනේ. ඔබ වහන්සේට ලෝකයේ දකින්න ඇස් දෙකක්ම තියෙනවා. මට දෙකෙන් එකක්වත් නැහැ. මට ওই පේන ඇස් දෙකෙන් එකක් දෙන්න කියනවා. බෝසතාණන් වහන්සේ ඒ වෙලාවේ කිව්වා කියනවා ඔබ මගේ හිත සතුටු කරන දෙයක් ඉල්ලනවා. එක හැක් ඉල්ලන ඔබට මම ඇස් දෙකම දන් දෙනවා කිව්වා. ඒතර බෝසතාණන් වහන්සේ ඇස් දෙකම දන් දුන්නා කියනවා. ඉතින් ඔය ජාතක කතාව ඔබ හොඳට විවේකයෙන් කියවන්න. ශාස්ත්‍රඥ වහන්සේ අපට මේ ධර්මය අවබෝධ කරවීම පිණිස අපට ධර්මය කියා දීම පිණිස සංසාරේ කරපු කැපකිරීම පුරපු ගුණ ආශ්චර්යයි. එනිසා යමෙකුට තමන්ගේ ශරීරයේ ලේ බිඳක් දන් දෙන්න පුළුවන් නම් ඊළඟට ශරීර කොටස් දන් දෙන්න පුළුවන් නම් පින්වතුනි තේරුම් ගන්නට ඒක මහා පුරුෂයෝ විසින් සිද්ධ කරන උතුම් කටයුත්තක්. අනේ බන්දක් මටත් කරගන්න ලැබුණා කියන සතුටින් තමන්ගේ ඒ දානේ සිද්ධ කරන්න. එහෙම සනස. පින්නන්ත ඔබටත් ඒ අවස්ථාව තියෙනවා මට. දැන් ඔබට ජාතික ස්තන් දීමේ සේවයත් එක්ක ඒ ලියාපදිංචි වෙලා ඒ කටයුතු කරන්න පුළුවන්කම තිබෙනවා. ඔබේ මරණයෙන් පස්සේ ඔබේ ඇස් දෙක තවත් කෙනෙක්ට බලන්න දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපිට මේ තවත් දුරකථනයෙන් කෙනෙක් එකතු වෙලා ඉන්නවා පින්නත් ස්වාමින් වහන්සේ. ඒ අතර ඔබට මතක් කරන දුරකථන අංකය 0112 548යි 400 0112 548යි 400 තමයි මෙදිරියේ දුරකථන අංකය. ඔබටත් පුළුවන් සජීවීව අපිත් එක්ක එකතු වෙන්න. මේ වෙලාවෙත් එක්ක ඉන්නවා ග්‍රෑන්ඩ් පාස් වලින් ශ්‍රොයිලාල් මහත්මයා. ඔබට අවස්ථාව ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. නමෝ බුද්ධාය සින්න සම්මානට නමෝ බුද්ධාය. පෞද්ගලික ප්‍රශ්නයක් මගේ අම්මට වයස 89. එයාට බස් පිළ දුන්නාම එයා අතින් කනවා කාලා චිත්තක් කනවා. ඊට පස්සේ මම කරන්නේ පොඩි සුවට ආන්නේ මම හයියෙන් තර ගන්නවා. තර කෙරුවන් පස්සේ බස් ටික ඔක්කොම කනවා. දැන් මට ඕක දැන් පුරුද්දක් වෙලා. ඉතින් එහෙම නොකර නම් දැන් අපුණනේ මේ ඉස්සෙල්ලම එන අම්මා නෙදින්න. දැන් ඕක දැන් ඒවා තර කරන්නේ බස් ටික ඔක්කොම කනවා. ඉතින් මේක මගේ ඉන්ද්‍රිය ජීවිතේ පවද්ද ඒකෙන් නිදෙන්න ඕනේද වාර්ගික ඉන්න කාර්මික මුලින්ම පොඩිදෙන්නේ ඉන්නත් හොඳයි තෙරුවන් සරණයි. කරුණාව මුල් කරගන්නේ ආදරය මුල් කරගෙනනේ ඊළඟට මේ අම්මගේ ජීවිතේ සුරකේවා කියන අදහස මුල් කරගෙනනේ. ඉතින් ගොඩාක් සැර කරන්න යන්න එපා. නමුත් වයසට යනකොට මේ මිනිස්සු බොහෝ දුරට දුර්වල වෙනවනේ. එහෙමයි සන්නස. ඇත්තටම අපි කියනවනේ වයසට යනකොට පොඩි ළමයි වගේ වෙනවා කියලා. එහෙමයි සන්නස. එතකොට සමහර ශරීරයේ තියෙන අපහසුතා සහ එක්කෝ අර දිවට රස නොදැනෙන නිසා, පිරිය නැති නිසා ඒගොල්ලෝ කන්න උනන්දු වෙන්නේ නැහැ. නමුත් දරුවෙක් විදිහට අම්මට තියෙන ආදරයට, අම්මගේ ජීවිතේ බේර ගන්න තියෙන උවමනාවට එහෙම එකක් කරාට ඒ චේතනාව පවිතු එකක් නෙවෙයි. පාපය සකස් වෙන්නේ නැහැ. ඒ නිසා අර මේ දරුණු සැරපරස වචන නෙවෙයි ඔය කියන්නේ. අම්මා ඔහොම ගියොත් ලෙඩ වෙනවා, අම්මා මේ ඔහොම කරන්න එපා කන්න කියලා. එහෙම කියන එකෙන් කිසිම පාපයක් නැහැ. එහෙමයි සන්නස. අපිට දෙවික් ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා පින්නස් සයන්ස් මදුෂානි කියලා. ඒ අහලා තියෙන සයන්ස් බඹසර සීලය සමාදන් වෙලා ආරක්ෂා කරද්දී ඒ සිල්පදේ කැඩෙන්න පුළුවන් අවස්ථාවන් මොනවද කියලා අහලා තිබුණේ පින්නස් ස්වාමීන් වහන්සේ. බඹසර සීලය ගැන තේරුම් ගන්න කෙනෙක් මේ
මනුස්ස ජීවිතයක් ලැබපු කෙනෙකුට බඹසර සීලයක් ආරක්ෂා කරන්න ලැබෙනවා කියලා කියන්නේ ඒක මහා වාසනාවක්. ඒ නිසා බඹසර සීලයට ආස කරන්න. අඩු ගානේ මාසෙකට එක දවසක්වත් ඒ කියන්නේ පුර පොයේ දවසටවත් බඹසර සීලයේ සමාදන් වෙලා බඹසර සීලයේ පිරිසිදු ආරක්ෂා කරන කෙනෙක් වෙන්න. එහෙමයි සන්නස. බඹසර කැඩෙන්නේ ලක්ෂාන් මෛතුන ධර්මයෙන්. මෛතුනෙන්මයි බඹසර කැඩෙන්නේ. ඒක හොඳට තේරුම් අරගන්න ඕන එකක්. කායික ක්‍රියාවකින්මයි බඹසර ඡේදනය වෙන්නේ. එහෙමයි. හැබැයි බඹසරේ තියෙනවා බඹසර කිලිටු වෙනවා කියලා කාරණාවක්. එහෙමයි සන්නස. බඹසරක් සමාදන් වෙච්ච කෙනෙක් රාග සහිතව ලිංගික කටයුතු වල යෙදෙනවා නම් මෛතුනේට මෙහා තියෙන මෛතුනේ තරම් දුරට ගියේ නැති අනිකුත් ලිංගික කටයුතු වල එයා යෙදෙනවා නම් එහෙමයි සන්නස. ඒක බඹසරේ කිලිටි වීම පිණිස හේතු වෙනවා. එහෙමයි. බඹසර සමාදන් වෙච්ච ස්ත්‍රියක් රාග සහිත හිතකින් පුරුෂයන් ඇසුරු කරනවා නම් රාග සහිත හිතින් පුරුෂයන්ගේ ස්පර්ශය ලබනවා නම් ඒකෙන් ඇගේ බඹසරට කැලැල් ඇති වෙනවා. එහෙමයි. බඹසර සමාදන් වෙච්චි පුරුෂයෙක් රාග සහිත හිතකින් ස්ත්‍රියක් ඇසුරු කරනවා නම් ඔහුගේ බඹසරට කිලිටි කැලැල් හට ගන්නවා. එහෙමයි. හැබැයි බඹසර ඡේදනය වෙන්නේ මෛතුන ධර්මයේ යමෙක් යෙදුනොත්. ඒ නිසා හැබැයි බඹසර කිලිටි කරගන්නවා කියලා හිතමු කෙනෙක්. ඒ කියන්නේ කිලිටි වෙන දේවල් කැලැල් හට ගන්න දේවල් කරනවා කියලා කියන්නේ ඊළඟට යන්නේ කොතෙන්ද? ඡේදන වෙන තැනට තමයි. එහෙමයි. ඒ නිසා බඹසර සමාදන් වෙච්ච කෙනාට බුදුරජාන් වහන්සේ දේශනා කළේ රහතන් වහන්සේලා අනුකරණය කරලා ඔක කරන්න කියලානේ. එහෙමයි සන්නස. දැන් අපි පොය දවසට බඹසර සමාදන් වෙන්නේ රහතන් වහන්සේලා අනුකරණය කරමින්. දැන් භික්ෂුන් වහන්සේලා විදිහට අපි යාව ජීවිත කාලෙම බඹසරනේ. එහෙමයි සන්නස. එතකොට අපි අනුකරණය කරන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. මොකද මිනුම් දණ්ඩ කරගන්න කිව්වේ ඒ උත්තමයන් වහන්සේලා දෙනමනේ. එහෙමයි සන්නස. ඒ බඹසර සමාදන් වෙච්ච කෙනා තේරුම් ගන්න ඕන මම මේ බඹසර කියලා සමාදන් වුණේ උත්තරීතර මහා පුරුෂ නික්ලේශී හදවත් දරූ රහතන් වහන්සේලා පුරණ දෙයක්. උන්වහන්සේලා යම් විදිහකට මේක කරාද ලාමක වූ කිසිම ආශ්‍රයක් නැතුව අනේ මාත් එහෙම කරන්න ඕන. අන්න එහෙම අදිෂ්ඨානයකින් බඹසර යම් කෙනෙක් ආරක්ෂා කරන්න මහන්සි ගන්නවා නම් එයාගේ අර බඹසරේ කිලිටි හැට ගැනීම, කලල් හැට ගැනීම කියන ඒවත් වළක ගන්න පුළුවන්කම තියෙනවා. එහෙමයි සන්නස. Facebook live එකකින් අපි ප්‍රශ්නයක් තෝරගන්නවා. අනුරාධ රත්නායක තමයි ප්‍රශ්න යොමු කරලා තියෙන්නේ. පින්වත් ස්වාමීන් වහන්සේ අහන්නේ අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කරද්දී අනුගමනය කරන්න ඕනේ වත්පිළිවෙත් මොකද්ද? බෞද්ධයන් විදිහට ඒ ව්‍යාපාරය සාර්ථක කරගන්න ධාර්මික වේ කටයුතු කරගෙන යන්න මේ කාරණාව පිළිබඳව තමයි කරුණාවෙන් පහදා දෙන්න කියලා ඉල්ලා ඉන්නේ ස්වාමීන් වහන්සේ. ඒක ලක්ෂණ ඒකට ගොඩක් හොඳ කාරණාව මට මේ වෙලාවේ ඒක විස්තර කරන්න කාලයක් නැහැ. එහෙමයි සන්නස. ව්‍යග්ගපජ්ජ සූත්‍රය හොඳට කියව ගන්න. එහෙමයි. ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ මේ මම හිතන්නේ ලොකු සංහසික පොඩි පතක් තියෙනවා. සැබෑ දියුණුවේ රන්දොරටුව කියලා. එහෙමයි. ඉතින් ව්‍යාපාරය දියුණු කරා යන කෙනෙකුට ඊළඟට ජීවිතයේ දියුණුවක් පතන කෙනෙකුට ඒක ගොඩාක් උපකාරයි. ව්‍යාපාරික කටයුත්තක් කරන කෙනාට බෞද්ධෙක් විදිහට අපි කරන අවවාදය තමයි හැමතිස්සෙම තෙරුවන මුල් කරගෙන මේ ඒ ව්‍යාපාර කටයුත්ත කරන්න. එහෙමයි සන්නස. එතකන උදෑසන මේ තෙරුවන් මුල් කරගෙන වත්පිළිවෙත් වතාවත් කරලා ව්‍යාපාර කටයුතු පටන් ගන්න. එහෙමයි. මම හිතනවා ව්‍යාපාර ස්ථානයක දවල්ටත් ඒක කරනවා නම් හොඳයි. ඊළඟට හවස් කාලෙත් මේ බුදුරජාන් වහන්සේට පහන් දැල්වලා ඒ කටයුතු කරන්න. ඊළඟට මේ හැමතිස්සෙම මෛත්‍රී සහගතව කටයුතු කරන්න. මෛත්‍රී කියන්නේ ගුණයක්නේ. එහෙමයි සන්නස. ඒ මෛත්‍රී කියන ගුණයට දැන් ඔන්න ව්‍යාපාර ස්ථානයක ඉන්න කෙනෙකුට මෛත්‍රිය තියෙනවා නම් ඒක තියෙන වටිනාකම මම කියන්නේ. මෛත්‍රිය තියෙන ආනිසංස බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෛත්‍රිය තියෙන කෙනාට මනුස්සානම් පිය හොති. මිනිසු ප්‍රිය වෙනවා. එහෙමයි. ඉතින් ව්‍යාපාරයක් කරගෙන යන කෙනෙකුට මිනිසුන් ප්‍රිය වීම කියලා කියන්නේ කොච්චර ලාභයක්ද? ඒ නිසා මෛත්‍රියෙන් යුක්ත වෙනවා නම් ඒක ව්‍යාපාරයේ දියුණුවට හේතුවක්. එහෙමයි. මෛත්‍රියෙන් යුතු කෙනා සේවක ආදීන්ටත් තමන් එකට වැඩ කරන අයටත් මෛත්‍රියෙන් කටයුතු කරන්නේ. එතකොට සේවකාරක ආදීනුත් හදවතින්ම ව්‍යාපාරයේ දියුණුවට අනුග්‍රහ කරනවා. එහෙමයි. ඇයි ඔවුන්ට තමන්ගේ ස්වාමියා ප්‍රියයි. අපි හිතමු සැරපරසව මේ වචනෙට යටත් කරගෙන පඩියට තියන් ඉන්නවා කියලා. ඒ අය වැඩේ කරන්න ඕනවටනේ කරන්නේ. එහෙමයි සන්නස. ඇයි ස්වාමියා ගැන කිසි ගෞරවයක් නැහැ. ඒ නිසා ප්‍රධාන දෙයක් මෛත්‍රිය.
මෛත්‍රී වඩන කෙනාට අමනුස්සානම් පියෝ හෝති. අපි හිතමු ව්‍යාපාර බංකලොත් කරන්න ඔය අමනුස්සෙක්වත් එව්වා කියලා. මෛත්‍රිය වඩන කෙනායි ඒ ව්‍යාපාරය කරමින් ඉන්නේ මෛත්‍රිය වඩන කෙනෙක් නම් අර අමනුස්සයත් එයාට ප්‍රිය වෙනවා. අමනුස්ස කරදරෙත් හරි. ඊළඟට දේවතා රක්කන්ති. ඒ ව්‍යාපාරය කරගෙන යන කෙනාව දෙවියෝ ආරක්ෂා කරනවා. එහෙමයි. මෛත්‍රී වඩනවා නම්. ඒ නිසා මෛත්‍රී පුරුදු වෙන්න. ඊළඟට මම තව එකක් කියන්නම්. ව්‍යාපාරයක් වේවා මේ දියුණුව කරා යන වැඩපිළිවෙලක යෙදෙන කෙනාට ජීවිතේ පිහිටුවාගෙන ඉන්න ඕනම ගුණයක් මේක. ඒ තමයි මුදිතාව. තමන් ව්‍යාපාරයක් කරනවා කියලා හිතුවිලි මාත්‍රයකින්වත් තව කෙනෙකුගේ ව්‍යාපාරයකට අකුල් හෙලන්න එපා. අපි හිතමු එක ළඟ අපි හිතමු කඩයක් කියලා. එක ළඟ කඩ දෙකක් තියෙනවා කියලා. සාමාන්‍යයෙන් නම් ලක්ෂණ ස්වභාවයේ මෙහා කඩේ කෙනා එහා කඩේ කෙනාට ඉරිසියා කරනවා. එහෙමයි සන්නස. ওই කාරණේ නිසා තමන්ටමයි තමන්ගේ දියුණුව අහිමි වෙන්නේ. පින්වතුනි පුරුදු වෙන්න මේ ජීවිත තුළ මුදිතාව කියන ගුණය. අනිත් අයගේ දියුණුව දැකලා සතුටු වෙන්න. අනිත් අයගේ සැපේ දැකලා සතුටු වෙන්න. අනිත් අය hina වෙලා ප්‍රීතියෙන් ඉන්නවා දැකලා සතුටු වෙන්න. අනිත් අයට ධන සම්පත් ගලාගෙන එනකොට ඔබ ඈත ඉඳලා බලාගෙන අහිංසක සතුට ලබන්න. අනේ මිනිස්සු සැපසේ සතුටින් ඉන්නවා. ඒ අය තව දියුණු වේවා කියලා. ඒ හිතුවිල්ල, ඒ මුදිතාව ඔබේ දියුණුවට ඒකාන්ත වශයෙන් උපකාර කරනවා. එහෙමයි සන්නස. ඉතින් වෙන සන්නස තවත් හෝරා කරනවක් අපිට කතා කරන්න ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා. නමුත් වෙලාව මදි. කොහොමවත් වෙන අපි මේ ඉදිරි දවසක අපේ වැඩසටහන එක්ක ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා අපි මතක් කරනවා. වෙන සන්නස අවසරයි අපිට පුණ්‍ය අනුමෝදනාව සිදු කරන්න. අපි මේ සවස් කාලේ බුදුරජාණන් වහන්සේ විසින් වර්ණනා කරන ලද ධර්ම සාකච්ඡාමය පින සිද්ධ කළා. ධර්ම සාකච්ඡාව තුළින් ඇසූ ධර්ම කාරණා අසන්ට ලැබෙනවා. නොඇසූ ධර්ම කාරණාත් අසන්ට ලැබෙනවා. ධර්ම කාරණාවල ගැටලු තැන් පැහැදිලි කරගන්න ලැබෙනවා. මේ සියල්ල අපට උදා වුණා. මෙසේ අප විසින් ධර්ම සාකච්ඡාව තුළින් රැස් කළ සියලු පින් සියලු දෙවියෝ පහන් සිතින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ අප හැම දිනාට දෙවියන්ගේ රැකවරණ ආශිර්වාද උපකාර සලසා දෙත්වා. දෙවියෝද ගෞතම ශාසනයේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. අපගේ කල්යාණ මිත්‍රෝත්තම මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝග සුවය දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. මේ ගෞතම බුද්ධ ශාසනයේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. මහමෙවුනා වාසී රටරොක්ක වාසී උතුම් මහා සංඝරුවනටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂාවෙන් සිටින පින්වතුන් හැමදිනාටත් මේ පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුවය සැලසේවා. ගෞතම සසුනේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා. සාදු සාදු සාදු. අද දේශනාවේ අද මේ ධර්ම සාකච්ඡාවේ දායකත්වයේ දරන සුපින්වතුන්ලාගේ නමින් මේ යන්ට යෙදුණු ජූනි 30 වන දිනට මිය පරලෝ ගොස් වසර 12ක් සපිරෙන AP ආර්යදාස පියාණන්ට මේ සියලු පින් අනුමෝදන් වේවා. මීට වසර 15කට පෙර මියගිය කේ සෝමතිලක පියාණන්ට පින් අනුමෝදන් වේවා. දායකත්වයේ දරන පින්වත් ප්‍රේමා ජයසූරිය ගුරුමෑණියන්ගේ නමින් මේ යන්ට යෙදුනා වූ සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට මේ සියලු පින් අනුමෝදන්ව ඥාතින්ගේ පරලෝ ජීවිතේ සැපවත් වේවා සුවපත් වේවා. මේ දුක් සහිත වූ සංසාර ගමනින් ඥාතීන් නිදහස් වෙත්වා කියලා සාදුකාර පවත්වලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද දවසේ මෙම ධර්ම සාකච්ඡාව සඳහා දායකත්වයන් එකතු කරන නුගේගොඩ පැපිලියාන මාවතේ පදිංචි පින්වත් ප්‍රේමා ජයසූරිය කුරිමෑණියන්ට ඒ මෑණියන්ගේ දරු දෙදෙනාට ඒ වගේම ගයන්ති කහවිට මෑණියන්ට පැතුම් නිපුන් සෙතුම් අද්දර පතිරණ සහ සිතුම් සෙනාරා දම්සක් එසඳි චමික දමිත යන ඒ සියලු මුණුපුරු මිනිපිරියන්ට පවුලේ සියලු දෙනාට මේ සියලු පින් එක ලෙස අනුමෝදන් වේවා.
විශේෂයෙන් ශ්‍රද්ධහා මාසික ධර්මදාන සමාජිකාවන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලය හැම දෙනාටත් පින් අනුමෝදන් වෙත්වා. සුපින්නතුන් සියලු දෙනාටත් පින් අනුමෝදන් වෙත්වා. මේ උතුම් ධර්මදානමේ පින්කමේ අනුහසින් තෙරුවන් සරණින් දෙවියන්ගේ රැකවරණින් ඔබ හැම දෙනාට සියලු යහපත සැලසේවා. නිදුක් නිරෝග සුවය සැලසේවා. ජීවිතයට යහපත සලසා දෙන උතුම් කල්යාණ මිත්‍ර ඇසුර ඔබට නොඅඩුව ලැබේවා. මේ ගෞතම ශාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න හැම දිනාට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ අප කෙරෙහි අප්‍රමාණ අනුකම්පාවෙන් යුතුවම මේ උතුම් දහම් කාරණාවන් සාකච්ඡාවට පින්වත් සයනසේ බොහෝම කරුණාවෙන් සිදු කළා. ඉතින් අපි අද දවසේදී උදෑසන කාලේ ඉඳන් මුතුන් සිල්පද සමාදන් වෙලා ධර්ම ශ්‍රවණය කරලා භාවනාවන් සිදු කරලා ඉතින් මේ ධර්ම සාකච්ඡාවන් සිදු කරලා අපි යම් පිනක් රැස් කරගත්තාද ඒ සියලු පුණ්‍ය ධර්මයන් අපේ පින්වත් ස්වාමීන් වහන්සේට උදෑසන සිටන්ම වැඩසටහන් වෙනුවෙන් අපිට උතුම් ධර්මයේ කියා දුන්නු පින්වත් ස්වාමීන් වහන්සේලාට අපි අනුමෝදන් කරමු. මේ ගෞතම සම්බුදු සසුනේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ කරගන්නටම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වේවා වාසනාව වේවායි කියා සාදු සාදු සාදු. අද දවසේ උදෑසන කාලේ ඉඳන්ම මේ සතියන්ත සීල භාවනා වැඩසටහන පින්වත් ඔබට ශ්‍රෝතා රූප වාහිනියේ මේ වගේම ලක්විර ගුවන්විදුලියෙන් නරඹන්න ශ්‍රවණය කරන්න ඉඩකඩ හදත්තේ ඒ වෙනුවෙන් බැතිබර විකාශන දායකත්වයෙන් එකතු කළා පින්වන්ත පිරිස බොහෝ දෙනෙක්. ඒ අතරේ දැන් අද මේ ධර්ම සාකච්ඡාව වෙනුවෙන් දායකත්වයෙන් එකතු කළේ නොගේගොඩ පැපලියාන මාවතේ පින්වත් ප්‍රේමා ජයසූරිය ගුරුමෑණියන් සහ දරු දෙදෙනා විසින් තමයි දායකත්වයෙන් එකතු කළේ. ඒ පින්වන්ත පිරිසත් අපි සිහිපත් කරනවා. ඒ වගේම තමයි පින්වන්ත ඔබටත් අපි මතක් කරනවා ශ්‍රද්ධා රූප වාහිනියෙන් ලක්විර ගුවන්විදුලියෙන් සජීවීව මේ වැඩසටහන් බොහෝ දෙනෙක් නරඹනවා ශ්‍රවණය කරනවා. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් රටේ සිවුදෙස් සිට ඒ වගේම ලෝකයේ විවිධ රටවල සිට පින්වන්ත ඔබටත් පුළුවන් ඉතින් බැතිබර දායකත්වයෙන් එකතු කරන්න. මොකද මේ වැඩසටහන් මින් අනතුරුවත් අන්තර්ජාලය ඔස්සේ බොහෝ පිරිසක් YouTube වෙත එකතු කිරීමෙන් පසු ඒ වගේම Facebook ඔස්සේ නරඹනවා. ඉතින් එයටත් ජීවිතේ යහපත උදා වෙනවා. ඒ නිසා ඒ බොහෝ පිරිසකට ධර්ම දානය ලබා දෙන්න ඔබටත් පුළුවන් දායකත්වයෙන් ලබා දෙන්න. ඒ ගැන විස්තර දැනගන්න මේ දුරකථන අංකයට කතා කරන්න. 071 232 88 87ට 071 232 88 87ට. මේ මතක් කිරීමත් එක්ක ඉතින් අද දවසේ මෙලෙසින් සමුගෙන යන්නේ උදෑසන සිටන්ම වැඩසටහන සමගින් එකතුණු පින්වන්ත හැමදෙනාටමත් දෙවියන්ගේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් මේ වගේම මේ වැඩසටහන ඔබ වෙත ගෙනෙද්දී අපේ ශ්‍රද්ධා මාධ්‍යාලයේ ගුවන්විදුලියේ රූප වාහිනියේ පින්වන්ත පිරිස අප්‍රමාණ ලෙසින් වෙහෙසුණා. ඉතින් මේ පින්වන්ත හැමදෙනාටමත් පුණ්‍ය අනුමෝදනා කරමින් තමයි අද දවසේ මෙලෙසින් වැඩසටහන නිමා කරන්නේ. ලබන සතියේ සුපුරුදු වේලාවට සතියන්ත සිළබානා වැඩසටහනෙන් හමු වෙන බලාපොරොත්තු වෙතිව. ඒ භාග්‍යවතුන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.